ලූක් සුවිශේෂයට පෙරලා ගත්තොත් එහි 17 වෙනි පදයේ 20 වෙනි පදයට මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න. ලූක් 17 වෙනි පරිච්ඡේදය ලූක් සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදය 20 වන පදය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයි කලක එන්නේදයි පරිසවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව නොෙන්නේය. බලව ඒක මෙතනය එතනයයි නොකියන්නේ. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ යයි කීසේක. මා ප්‍රියාදර සහෝදර සහෝදරීනි, සුවිශේෂ වාක්‍ය මගින් ස්වාමින් වහන්සේ ඔබත් මගේ සිරු පාපිට මහා දමා යෝදෑසන් වහන්සේ අපට ආශිර්වාද කරනසේකවා. අද අපි ඇතුල් වෙලා තිබෙන්නේ මේ මාසයේ අවසානයේදී. ඔබ කල්පනා කරන්න මේ මාසය තුල දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කළා. හැම විදිහටම. අර වචනේ කියන මිලාප ගී තුන්වෙනි ඒ මිලාප ගී වල තුන්වෙනි පරිච්ඡේදයේ කියනවා සැබවින්ම අපි විනාශ නුනේ හැම උදයක් පාසා ඔබට වෙන්නේ. දෙවියන් වහන්සේගේ කරුණාව නොනවතින නිසා උන්වහන්සේගේ අනුකම්පාව සෑම උදෑසනකම අලුත්ව තිබෙන නිසා කියලා දේව වචනය ගන්නවා. දැන් අපි කිව්වා. කියවපු කොටස යේසු කියනවා මේ දේව රාජ්‍යයේ පෙරහැර සහිතව එන්නේ නැහැ කියලා. පෙරහැරක් වගේ දේව රාජ්‍යයේ ඉන්නේ. හොඳම නිදර්ශනය හොඳ උදාහරණය තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ ඥානිනි ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය වේවා. දැන් දේව රාජ්‍ය ඇවිල්ලාද නැද්ද? කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැන් ඇවිල්ලාද නැද්ද? ඕ කතා නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැන් එහෙම ප්‍රකාශ කරන් පස්සේ ඇවිල්ලාද නැද්ද? අපිත් එක්ක උන්වහන්සේගේ රාජ්‍ය සම්බන්ධයි. ඒක කියන්නේ එපිස පොතේ කියනවා පිලිපියම් පත්‍රයේ කියන කුමත් අපි ස්වර්ගීක ස්ථානවල උන්වහන්සේ හිඳෙව්වා. අපි වාඩි කරවලා තිබෙන්නේ ස්වර්ගීක ස්ථානවල මේ පොළොවේ පය ගහලා හිටියත් ජේසු අපිත් එක්ක ඉන්නවා නම් අපි මේ ස්වර්ගික සම්බන්ධකම තුළ ගමන් කරන ඒක අලුත් කරගන්නා වූ සෙනඟ ඒකයි ඉරුදින නමස්කාරය වැදගත් වන්නේ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරී. දැන් පෙරහැර සහිතව නෙවෙයි අපි එකිනෙක කෙනා තුළ ඔබ තුළ තමා ජේසු ජීවමාන වැඩ සිටින්නේ. නුඹලා දන්නවද කියලා ප්‍රශ්නයක් අහන පෞල්තුමා පළවෙනි කොරින්තුස් 3 වෙනි පරිච්ඡේදයේ මොකක්ද අහන්නේ? නුඹලා තුළ වැඩ වසන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේ නුඹලා තුළ වැඩ වසනවා. නුඹලා කවුද? උන්වහන්සේගේ ශුද්ධ මාලිගාව කියලා දේව වචනේ ලියවී තිබෙනවා ප්‍රේමවන්තය. එනිසා අනිත් මාලිගාව එක එක නම් වලින් තිබෙන්න පුළුවන් නම් සඳහන් කරන්න යන්න ඕනේ. අහවල් දේවස්ථානය, අහවල් පල්ලිය, අර හාස්කම් වෙන පල්ලිය මේවා ඔක්කොම පහුගිය කාලේ වහලා දැම්මා. යුද්ධ කාලේ සමහර පල්ලි වලට ආරක්ෂා දුන්නේ හමුදායි. මා ප්‍රේමවන්තය ඒ නොඑක් බලවත් කියලා කියනවා ඒ පල්ලි වලට එවන දේවස්ථාන වලට ආරක්ෂා ගත්තේ වන්ද කැප කරලා ඉන්න අයට ඒ දේවස්ථාන ආරක්ෂා කරන්න පුළුවන් වුණේ කොහොමද? යුද හමුදාව නිසායි. එනිසා ඒ අය ආරක්ෂා දුන්නා. එනිසා මා ප්‍රේමවන්තය මේ එක එක දේවල් වලින් නෙවෙයි අපි මේ ගමන යා යුත්තේ. හරි. එනිසා දෙවියන් වහන්සේ තුළ යන ගමනේදී අපි කල්පනා කරනවා මේ කාලේ විශේෂයෙන් මේ කොවිඩ් ඉන්ජෙක්ෂන් එක ගහගත්තන් පස්සේ ඔක්කොම හරි කියලා නැහැ. ඔක්කොම හරියන්නේ කොහොමද? ජේසු ජීවමානව අපි අත්දැකේ නැත්නම් ඔය මොන දේ කරත් හරියන්නේ නැහැ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. මම දකින්න සමහර අයගේ මෙතන ඉන්නවා දැනට හිත තිබෙන වෙලින් නා සිත තිබෙන බිම ස්ථානයේ. මම කියන කනගාටු වෙනවා. මම හිතා යක්ෂයා ඔබ එකින් එක්කින අතර 50ක් දැන් මම හිතන්නේ වාඩි වෙලා ඉන්නවා. ඒ හේතුව ඔබ නිකන් නිස්කාරණේ
හැබැයි මතක තියාගන්න ජේසුස් තමන් තුළ නැත්තම් මොනතරම් ප්‍රඥාවන්ත වුණත් වැඩේ වරදිනවම තමයි. ඒක තේරුම් ගන්න. ඒ නිසා මා එක දවසෙම දේ වචනේ උපු කරන්න යනවා. මේ බොරු බියට අහුවෙන්න එපා. යක්ෂයා කියනවානේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ නම් කියනකොට මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය පරණයත් අහුවෙලා දෙනවා මම හිතන්නේ. මම දන්නවා. මොකද මගේ ආත්මේ ඔබ එකිනෙක කෙනා සමග අද දවසේ ඒ තරම් හොඳ නැහැ. මොකද මම ආස නැහැ බොරුවට මම ප්‍රේමවා. අපි ඇත්ත කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. අර අරණ්‍ය සා සප්පිරාට උනදී බඩත් වේවි. පදක තියාගන්න. අරණ්‍ය සා සප්පිරාට උනදී පාව පේදුරුතුමා ඉස්සරහ බඩත් වේවි. කරුණාකර ඔබේ විනාශය ඔබගේ අත්දැකීම ඔබේ බෙල්ල මිරිකා ගන්න හදන්න එපා. විශේෂයෙන් මම හැම කිතුණෙට කියන්නේ ඒකයි. මේ බය කියන දේ කිතුමාක නොතිබිය යුත්තක් මා ප්‍රේමවන්ත. බය කියන දේ අපි ළඟ තිබෙන අපි ජේසුත් එක්ක යන්නේ නෑ ගමන. ඒක තේරුම් ගන්න. ඒ නිසා පෙරහැර සහිතව ගමන් කරන රාජ්‍යකනේ අපි ඉන්නේ. ජේසු අපිත් එක්ක හැමදාම අපව අලුත් කරන, අපි උන්වහන්සේ සමග අලුත් වෙන ඒ සම්බන්ධකමේ අන්නේ දේව රාජ්‍ය කොටස් දරුව අපි මා ප්‍රේමවන්තය. ඒ නිසා මතෙව් 23 වෙනි පරිච්ඡේදය පෙළ ගත්තොත් එහි 24 වෙනි පදයේ බලන්න. එතන කියනවා ඊට අලංකාර කතාව. දැන් පරිසවරු මේ ලියන්නේ ඒගොල්ලෝ මොකද පූජකයෝ දසෙන් කොටස් දෙනවා. දේව මාලිගාවට ගිහලා දේව නමස්කාරය පවත්වනවා. ඒ වගේම ඔහු දෙවියන් වහන්සේ කොමනක් අදහනවා. ඔහු රූප නමස්කාර කරන්නේ. හැබැයි ජේසු කියන උන්ට අනාගත කතාවක්. උඹ දන්නවා ජේසු කියන්නේ නුඹලා මදුරුවා බේරනවා. මදුරුව බේරනවා. හැබැයි ඔටුවා ගිල දානවා කියලා. මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ කියන්නේ ඔටුවා නුඹලා ගිල දානවා හැබැයි මදුරුවා බේරනවා. යුක්තිය සාධාරණත්වය කරුණාව දයාව නුඹලා අහලකවත් නැහැ. නුඹලා ළඟ ඒක අහලකවත් නැහැ. හැබැයි නුඹලා කියනවා අපි 10න් කොටස් දෙනවා. අරකින් 10න් කොටස මේකෙන් 10න් කොටස අපි දේව නමස්කාරය කරනවා. අපි රූප අදහන්නේ නැහැ. අපි සැබෑ එකම දිව්‍යන් වහන්සේ අදහනවා. හැබැයි ජේසු කියනවා නුඹලා ගුරුකාරයෝ කියලා. අද ජේසු මේ ප්‍රශ්නේ ඔබ ඉදිරියේ තබනවා. ඔබෙන් අහන මේ ප්‍රශ්නය සැබවින්ම ඔබ මගේ දරුවෙක්ද කියන මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. දැන් මේ ප්‍රශ්නේ අපෙන් අහන උන්වහන්සේ නුඹලා අර එදා මිනිස්සු වගේද? එදා හිටපු පරිසි වගේද නුඹලා? නුඹලා මතුරුව බේරනවා. හැබැයි නුඹලා ඔටුවන් ගිල දමන යුක්තිය, සාධාරණත්වය, කරුණාව, දයාව නුඹලා නම් අහලකවත් නැහැ. අද අපි ඒ වගේද මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි කරුණා කළා ඒක අපි අපින් අසා ගන්න. නැවත උන්වහන්සේගේ වාක්‍යය කියනවා මතේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ පෙළ ගත්තොත් අර මොනවාද මේ කිරිඳි උපමාව. ඒකයි 27 වෙනි පදේ ඉඳලා 42කට කියව ගත්තොත් එතන සම්බන්ධ වෙනවා 42 වෙනි පදේ ලෝකාන්තිමය කියලා දෙයක් සඳහන් වෙනවා. ජේසු කියනවා උන්වහන්සේ වදාළසේක කුමක්ද මේ ලෝකේ අන්තිමයක් තිබෙන බව. ඔබට මට අන්තිමයක් තිබෙන බව. අපි හැමදාම ජීවත් වන්නේ නැහැ. අද තරුණ පුතාලා දුවලා තව අවුරුදු 10කින් ඒ අය වැඩි හිටිය බවට එහෙම නැත්නම් වයස්ගත වෙනවා. ඒ වගේ පත් වෙන්න යනවා. දැන් මේ ශාන් බලන් හිට පාරේ දැන් වඩා ගන්න බෑ. මේ වගේ ක්‍රමක්‍රමයෙන් පියවර මොකද වෙන්නේ? දවසින් දවස මොකද වෙන්නේ? අපි අපේ ජීවිතයේ අපේ ශරීරය පරිහානියට යනවා. අවසානයේ මේක චුත වෙලා යන සාමාන්‍ය අන්තද භාෂාවෙන් කියනවා. ඉතින් මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඒස අපේ ආත්මය චුත වෙන්නේ නැහැ. ඒක විනාශ වෙන්නේ නැහැ. මොකද අපි අදහන්නේ ආත්මවල පියාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ආත්මයෙන් සැබෑකමෙන් මාව නමස්කාර කරන්නා වූ සෙනගක් තමයි මම සෑන්නේ. ජෝහන් සුවිශේෂයේ යෝහන් සුභාරංචි 3 වෙනි පරිච්ඡේදයේ නිකඩේමුස්ට කිව්වේකයි ආත්මයෙන් සැබෑකමෙන් දෙවියන් වහන්සේ නමස්කාර කරන සෙනග තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය දෙවියන් වහන්සේට අවශ්‍ය මා ප්‍රියාදර සහෝදර සහෝදරි පරණ දුසේ මිනිස්සු කියනවා කඳු දෙසට මාගේ දැස් ඔසවන්නේමි මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව්වා වූ ඒ සර්ව බලධාරී සර්ව සාධාරණ සර්ව සම්පූර්ණ මහෝත්තම වූ ජීවමාන අතිශුද්ධ දෙවියන් වහන්සේගෙන් පමණක් වේ. උන්වහන්සේ මහා සූර්යයෙක්, උන්වහන්සේ මහා පලිහක්ය කියලා
දිව්‍යන් වහන්සේගේ ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ කරනවා මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඉතින් අපි කුමටද බය වෙන්නේ? එනිසා කිරිඳි උපමාවේ කියන්නේ ලෝකයේ අන්තිමයක් තිබෙනවා. ඒ ලෝකයේ අවසානයක් තිබෙනවා. අනිදාට මම එන්න යනවා. එදා දේවදූතයන් නුඹලා ඒ සිරින්නා ස්ථානවලින් නුඹලා වෙනස් කරලා ස්වර්ගයට ඔසවා ගන්නවා. අර මගේ සින්දුව තිබෙන්නේ සිංහවේ සරංගය. ඒ සින්දුවේ ඒ දෙවන වර්ස් එකේ තියෙන ඕකයි. අහසින් ගිනි බැස එන ඒ දවසේ ඒ සිංහවේ මිනිස්සු නැතිවේ වෙනසේ නමුත් ස්වර්ගයේ ඉලක්කයක් කරා ගමන් කරන ඒ සෙනගක් ඉන්නවා නම් ඒ අය ගැලවේවි කියලා තමයි සින්දුවේ කියන්නේ. මගේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේක තේරුම් ගන්න. කිරින්දි කියන්නේ මතක තියාගන්න යක්ෂයා වපුරන්නා බීජ ඔබ මේ කාලේ රැවටෙන්නට එපා. චුදෝපාවතුමා කියනවා මම කිසි දෙයක් ගැන පාරක්කු කරන්නේ නැහැ. මේක තිබෙන්නේ ගලාතේ යවුම් පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියන නොරැවටෙල්ලා රැවටෙන්න එපා. මේ කාලේ ඔබ ළඟ බොරුව වදන කාලය. ඒ බොරුව වැදුවෙන් පස්සේ ප්‍රසූත කරන්නේ යක්ෂ පැටව. සැකේ නැමැති යක්ෂයා තමයි ඉස්ලාම් ප්‍රසූත කරන්නා දරුවා දීලිවන්තයෝ ඉන්නවද? පාලකයෝ ඉන්නවද? මේ සැකය කියනවා උදේ තමයි ඉස්ලාම් පැතුල අපතුල වදන්න යක්ෂයා අපව පොළඹවන්නේ. බොරුව ඒ සැකය වදනවට අපි මොකද වෙන්නේ? යක් පැටව බොරුවේ පැටව සැකේ පැටව මෙන්න අපි බිහි කරන්ට යනවා මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. දේවස්ථානය කියලා කියන්නේ ඔබේ හදවතයි. ඒ තුළ තමයි ජේසුස් ජීවමාන වෙන්නේ. මගේ හදවත තුළ තමයි ජේසුස් ජීවත් වෙන්නේ. එවිට හදවත් කපන්න වෙන්නේ නැහැ. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඒතර අබ්බා කියලා කතා කරනකොට දෙවියන් වහන්සේ අපේ හඬ අසනවා. එමිෂිලායිට මොකද බයිපාස් මේක් දේවල් කරන්නේ නැහැ. මම කිව්වේ එක දෙයයි. ජේසුස් ජීවමානයි. බයිපාස් කරන සභාවට ජීවත් කරන්නත් නැහැ. මෙන්න මේකයි මම ඒ නිසා මතක තියාගන්න මේ වෛද්‍ය වෘත්තිය එමෙන්න මේ වෛද්‍ය විද්‍යාව හිලා දකින්න නෙවෙයි ඇත්ත සැදී කතා කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය අපි උන් ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා වෛද්‍යවරු නිසා. මේ කාලේ විශේෂයෙන් උන් දෙවියන් වහන්සේට ඔසවා තබන්න අවශ්‍ය. ඔහුගේ කැපවීම මහත්. ඔහු මොනතරම් බැරුම් අහනවා සමාජය. යගේ ඔවුන්ගේ ජීවිත පරදුර තියලා ඔවුන් සේවයක් කරනවා නේද? ඒ නිසා ඔවුන් එක්තරයි සමාජයේ දෙවි දේවතාවුන් වගේ මම හිතන්නේ ඒගොල්ලෝ කතා කරන ජීවමාන ඇවිදින සමාජීය අන්න ඒගොල්ලෝ දෙවියෙකුවත් මම හිතනවා වරදක් නෑ කියලා. මොකද දෙවියන් වහන්සේගේ මතක තියාගන්න ඒ හස්තය වුන් සමග තිබෙන නිසා අපි හැම කෙනෙක් ගැන විශේෂයෙන් සෞඛ්‍යයේ ඉන්න අය, අමුදාව ඉන්න අය, සමාජික වැඩින් ගැටෙන අය ගැන අපි යාඥා කරන්න මා ප්‍රියාදර සහෝදර සහෝදරි. ඒ ජීවත් වෙන්න ඕන. ලොකු කුටුවල කවුරුයි දාගෙන හිටියත් ඒ ජීවත් වන්නේ ජේසුන්ට හුස්ම දුන්නොත් විතරයි මා ප්‍රියාදර සහෝදර සහෝදරි. රටක් පාලනය කරන්න පුළුවන් අපේ ජනාධිපතිතුමාට ඒ දෙවියන් වහන්සේට හුස්ම දුන්නොත් විතරයි. ඒ නිසා අපි උට සහාය දෙන්න අවශ්‍යයි. ඒ නිසා කිතුනට වෙන යුතුයකම මේ කාලේ කැරලි ගසන්ට නෙවෙයි. බාහිර දුර බොහොම අමාරු කාල වකවානුවට රටේ නායකයෙක් පත් වුණාන් පස්සේදී අපි හෙලා දැකලා එයා අපහසුතාවට පත් කරන්නේ නැතුව ඡන්ද පැත්තකට දාලා දේශපාලන මත පැත්තකට දාලා දැන් අපි කෙනෙක් කියලා වැළුවොත් මෙතන මම දන්නේ කී දෙනෙක් මේ රටේ නායකයන් දැන් ඉන්න පවතින රජයට ඡන්ද දුන්නාද මම දැන් මට වැඩකුත් ඒ අපි එකිනෙක තමයි ඒක දාන සිත. එතන වැඩක් නැහැ. ඒ කතන්දරයක් වැඩක් නැහැ. නමුත් මේ වෙලේ අපේ යුතුයකම මොකද්ද? අපි ඔවුන් උදෙසා යාඥා කළ යුතුයි මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. අපි ශක්තිමත් කළ යුතුයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඉල්ලා සිටිය යුතුයි. මොකද ආණ්ඩු පෙරලන කාලයක් නෙවෙයි මේක. රටේ නායකත්ව වෙනස් කරන කාලයක් නෙවෙයි මේක. අපි මේ නායකත්වයට හිස නැමිය යුතුයි මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. දැන් හිත සමාජයට මම මේක එක දේශපාලනය මෙතන රටේ පවතින රජයට කඩ යනවා කියලා උ කඩ යනවා. ඒ හේතුව දෙවියන් වහන්සේගේ වචනේ රෝම 13 කියනවා පවතින ආණ්ඩුවට යටත් වෙලා කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ දේවදාසක හැටියට ඒ යටත්කම ඇතුව කතා කරන්න ඕන වචනේ තුල සෙනගට මඟ පෙන්නන්නේ හැමදාම මොකද ආගමික රූකඩයක් බඩමටපත් වෙන්න බෑ මා ප්‍රියාදර සහෝදර සහෝදරියෝ. ඔබ දන්නවද? මේ කාලේ අපිට අවශ්‍යයි පොරබදන්න කාත් එක්කද? කට ඉස්සයි කටකෝ කාත් එක්ක පොරබදන්න ඕන.
Ay bayad niya ay. Deviyan වහන්සේත් එක්ක පොරපදන්න ඕන හොඳම උදාහරණය තිබෙන්නේ උප්පත්ති කතා 32 වෙනි පදේ පරිච්ඡේදයේ කුමක්ද? ජාකෝබ් පොරපදනවා දෙවියන් වහන්සේට යන්න දෙන්නේ ඔයා මට ආශිර්වාද නොකරනවා නම් යන්න දෙන්නේ කියලා ඔහු අල්ල ගන්නවා. අන්තිමේ මෙන්න දේවදූතයා ගහනවා පයින්. මං හිතන්නේ පාදේ ඒ කොරේ හැමදාම ජාකෝබ් ගා මරණකම තිබ්බා. ඒත් ඔහු අතෑරියේ නෑ. සැබවින්ම නුඹ දෙවියන් සමග සටන් කරලා ජීවත් වෙනවා කියලා මෙන්න එතන දෙවියන් වහන්සේගේ පුදුමාකාර අද්විතීය හිතපු නැති ආශිර්වාදයක් ලබන මිනිසෙක් වඩපත් වෙනවා මා ප්‍රියාදර සොයරසුවේ. ඉතින් ආශිර්වාදය දෙවියන් වහන්සේ සමග පුරබදන්ට යාඥාවේ. උන්වහන්සේ සමග සටන් කරන්නට මා ප්‍රේමයෙන් යාඥාවේ. ජේසු කැමති එහෙම අයට. මෙනික එකෙක් මැටි පිටින් පාරේ දුවන්න නෙවෙයි. අහවල් මෑණියෝ ළඟට දුවන්න නෙවෙයි. අහවල් කවුද දැඩි මොඬ දේවතාවාට දුවන්න නෙවෙයි. එකේ කොඩියන කාර්යයක් පස්සේ දුවන්න නෙවෙයි. අංජනගිනි බලන්න නෙවෙයි. කතරගම දුවන්න නෙවෙයි. ඇත්තක දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේලා මනුෂ්‍යයන් අතර ඇත්තේ එකම එක මදහත් කල්වාන් වූ ජේසුස් ක්‍රිස්තුස් සමිදාන් වහන්සේ පමුණ වෙනවා ප්‍රියාදර සහෝදර සහෝදරී. මෙන්න මේක කියන්න අද අපි බයයි. අදයි බයයි. අපි අද යකට ගොඩවල් තුල ඒක ඇතුලේ ජීවමාන කරන්න හදන දෙවියෙක්. එක්ක මැටි ගොඩක් ඇතුලේ දෙවියෙක් ජීවමාන කරන්න හදනවා. පිත්තල ගොඩක් ඇතුලේ පිත්තල කැලක් ඇතුලේ දෙවියෙක් ජීවමාන කරන්න හදනවා. ලීයක් අරගෙන ඒකේ දෙවියෙක් ජීවමාන කරන්න හදනවා. යකඩ කැලක එහෙම නැත්නම් වෙනත් මොනවාද රිදී කැලක දෙවියෙක් නිර්මාණ කරන්න හදනවා. වේල් එල්ලගත්තම දෙවියෙක් අපි ළඟ ඉන්නවල හිතා ගන්නවා. ඇති එහෙම ගෙහෙන් මලක් නැහැ. ඒ ඔක්කොම බොරු විගඩන්. ඒකයි කියන්නේ ජෙරමියා 10 වෙනි පරිච්ඡේදයේ බය පදවලට යන්න වෙලා නැහැ. දෙවියන් ඒක කියනවා මොකද්ද? රූප ඇදහිීමේ නිෂ්ඵලකම. ඔවුන් දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම නැතුව ඔවුන් මොකද වෙන්නේ? මුඩු වුණා මිනිස්සු. මුඩු බවට. අයිනිකම් පොල් කුඩු වගේ. මා ප්‍රේමවන්තය. අපි හරියට මේ පුයර බබාලාගේ ඉන්න ඕනේ. අද අපි ඇදිලා නිකන් හරියට මතක තියන්නේ කොහොල්ල ගුලියක් වගේ. සමහර පිටි ගුලියක් අපි. සමහර වැඩේ මේ උඹරේ එහෙම නැත්නම් කේතේ හිටපු හයිට ඉන්නා වගේ. එහාටත් නැහැ මඩේ හිටපු ඉන්න එහාටත් නැහැ මෙහාටත් නැහැ. අපි නිකන් ආත්මික ආගමික රූකඩ වටපත් වෙලා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පිහිට සොයන්නේ නැතුව අද යන මිනිස්සු ගාවට දේශපාලඥයෝ ගාවට මේක ඇති ඵලයක් නැහැ. මේක ඇති හරයක් නැහැ. විසඳුමක් ලැබෙන්නේ නැහැ. රැවටීම විතරයි අවසානයේ අපි ලබන ලොකුම තෑග්ග රැවටුණා අපි කියලා දේ. අපි රැවටුණානේ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ පමණක් විශ්වාස කරන්න. හැම මිනිසෙක්ට දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. අංග සම්පූර්ණ කිසි මිනිහෙක් නැහැ. ජේසු පමණමයි අංග සම්පූර්ණ. ජේසු පමණමයි ජීවමාන. ඒ තුල ගමන් කරන්න. එයා විශ්වාස කරන්න. උන්වහන්සේ විශ්වාස කරන්න. කවදාවත් වරදින්නේ නැහැ මා ප්‍රියාදර සහෝදර සහෝදරී. ඒක කියන්නේ යෙරමියා 10 කියනවා නුඹලා ඇත්තටම අද අන්ධ වෙලා. ආත්මිකව අන්ධ වෙලා. නුඹලගේ ආත්මික ඇස වැසිලා. ඒකෙන් නුඹලා බේරෙන්න කාලය. ඒකෙන් ඒ මුලාවෙන් නුඹලා ඈත්ෙන්න මිදෙන්න කාලය දැන් ඇවිල්ලා කියලා කියනවා මා ප්‍රියාදර සහෝදර සහෝදරී. එහෙමනම් අපි ගීතාවල 150:18 බලමු කුමක්ද එතන කියන්නේ. ගීතාවල 150:18 කියන්නේ කුමක්ද බලන්න. අලංකාර ගීතිකා ගීතිකාවක වචනයක් කියන ගීතාවල 150:18 කුමක්ද කියන්නේ මා ප්‍රියාදර සහෝදර සහෝදරී. 150:18 නේද මතක හිටියේ. එන්නක තියෙනවා. නෑ 150 වෙන්න බෑනේ ගීතාවලිය සමාන. 119 sorry 119 ගීතාවල 119:50 සමාන. ගීතාවල 119:50 කුමක්ද කියන්නේ? එතන කියනවා මේ බලන්න ගීතාවල 119:50 මොකක්ද කියන්නේ බලන්න. ඒක අලංකාර වචනය. මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේකයි. මොකක්ද? මක් නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත් කළේය. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි පවුල්තුමා එදා සෙනගකින් වෙන් වෙනවා. Taman දේවසේවය කරව සෙනග ඈත්දලා සෙනගකින් ඈත්දලා යනවා. ඔහු කියනවා කුමක්ද ඔබේ යාඥා තුල? දෙවි ස්වාමිනී යේසුස් වහන්සේ මං මේ සෙනග ඔබ වහන්සේගේ දිව්‍යමය අනුග්‍රහයේ වචනයට
බාර කළා. අදවත් මා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්. කාගේ අනුග්‍රහයෙන්ද? දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්. කාගේ ප්‍රේමයෙන්ද? දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන්. කාගේ බලයෙන්ද? දෙවියන් වහන්සේගේ බලයෙන්. කාගේ ශක්තියෙන්ද? දෙවියන් වහන්සේගේ ශක්තියෙන්. කාගේ මඟ පෙන්වීමෙන්ද? දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමෙන්. මෙන්න මේක වචනේ මතක තියාගන්න. ඔබ ප්‍රශ්න එනකොට මේ ප්‍රශ්නේ එනකොට උත්තරේ තියෙන හැම දුකේදීම ඒ දුක කුමක් වුවත් තමන්ගේ වේදනාව කුමක් වුවත් සැනසීම නම් එකම දෙයයි. කුමක්ද? ඔබ වහන්සේගේ වචනය පමණයි. ඔබ වහන්සේගේ වචනය පමණයි. වෙන මොන වචනයක් කියුවත් හරියන්නේ නැහැ. හොඳම ආදරණීය වචනය මගේ සහෝදරයා සහෝදරිය දේව වචනයයි. හොඳම ආදරණීය වචනය. මම මේ අවුරුදු ගානක් තියෙන කාලයක් දේවසේවය කරන්නේ මේ වචනය තුල මම බලාපොරොත්තු වුණා. මම වචනේ සැනසීම පමණක් කියුව මිනිහෙක්. මං කවදාවත් මිනිසුන්ගේ සැනසීම හොයාගෙන ගමන් කරේ නැහැ. මිනිසුන් උපකාර ඉල්ලලා ඒගොල්ලන්ගේ ඉදිරි දණින් වැටුන්නේ නැහැ. මං කාගවත් මිනිසෙක්ගේ සපත්තු යට ඉන්න වහලෙක් වුණේ නැහැ. හැබැයි මම ජේසුගේ ආදරණීය වචනේ වහලෙක් වුණා. මම කාගවත් මුදල හිරකරුවෙක් වුණේ නැහැ. කාගවත් දේශපාලන බලයක හිරකරුවෙක් වුණේ නැහැ. හැබැයි මම දෙවියන් වහන්සේගේ වචනේ හිරකරුවෙක් වුණා. ලූතතුමාට මම ආදරේකයි. මේ දේ වචනේ කියවලා කියනවා අනේ මට පුදුමයි මම මේ කියුවා. මේ තරම් කාලයක් මම රෝම සභාවේ හිටියා අනේක වැරදි. අනේ මේ වචනේ දැන් තේරුම් ගන්න පුළුවන් වුණේ ඒකේ තිබෙනා බලය, ඒකේ තිබෙනා ආදරය මගේ ජීවිතයට සම්බන්ධ වුණා. මොකද මේ වචනේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මුවෙන් වදාළ වචනය. ඒක වෙනස් වෙන විදියක් නෑ. මිනිස්සුගේ වචනය දැන් මම වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන් තා පොඩ්ඩකින් වෙනස් වෙනවා. ඒක බොරුකාර වචනයක්. අපේ තාත්තා බොරු කියන්නේ. ඒ කවුද? අපේ ස්වර්ගීය තාත්තා. අපි එයාලකට යන්න ඕන නම් මේ කාලේ දැන් අර බෙහෙතක් විද්‍යාපස් දෙනවා. මොකද කාඩ් එකක් දෙනවා. කොවිඩ් ඉන්ජෙක්ෂන් ගහගත්තා කියලා. හැබැයි ඒ කාඩ් එක හොඳයි මේ මොකක් හරි ඩේටාබේස් එකක් තියෙනවා හොඳයි. රටකින් රටකට යන්න හොඳ වෙයි අවශ්‍ය වෙයි. හැබැයි අපිට තිබෙනවා හොඳ ඩෙන්ටිටි එකක්. මොකක්ද ඒ ඩෙන්ටිටි? අපේ නම ස්වර්ගයේ ජේසුගේ අතේ තිබෙනවා පොතක්, පුස්තකයක්. ඒකට කියනවා ජීවන පොත. ඒ ජීවන පොතේ ඔයාගේ නම මගේ නම ලියලා නැත්නම් අනේ ජේසු ගාවට යන්න බෑ. අපි මොනතරම් පාපාස කෙනෙක් වුණත්, කාර්යන කෙනෙක් වුණත්, බිෂප් කෙනෙක් වුණත්, පූජාපති මහාංශ කෙනෙක් වුණත්, පාස්ටර් කෙනෙක් වුණත් අපේ නම ලියලා නැත්නම් සහෝදරයා, සහෝදරිය කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්න නම් බැහැ. හිතන්නවත් එපා. ඒ නිසා ඉන්ජෙක්ෂන් එක ගහගත්තට කමක් නැහැ කොහොඳයි. ඔය ඔරේ පරිසම් කරලා තියාගත්තත් කමක් නැහැ හොඳයි. හැබැයි මතක තියාගන්න. දෙවියන් වහන්සේ වල තිබෙන ඩෙන්ටිටි ඒ මොකද්ද? තාත්තා පුතා. එතන තාත්තා දුව. මගේ ස්වාමීන්, මගේ සහෝදරයා, මගේ මිත්‍රයා. අනේ කියනවා ඩෙන්ටිටි ඔබ ළඟ නැත්නම් මා ළඟ නැත්නම් අපි මුළු වුණා මිනිස්සු මා ප්‍රියාද සහෝදර සහෝදරිය. අවසාන වශයෙන් අපි අභ්‍යන්තරයේ මෙන්න මේ වෙනස්කම් ඇති වෙන්න අවශ්‍යයි. අභ්‍යන්තරයේ පරිවර්තනයක් ඇති වෙන්න අවශ්‍යයි. ඒක තමයි කියන්නේ 2 කොරින්ති 5:17 කියනවා. දැන් මං අලුත් මිනිස්සෙක්. මං අලුත් මැවිල්ලා. දැන් මට සියල්ල පැමිණෙන දෙවියන් වහන්සේගෙන් මම කතා කරන දේ වාක්‍ය අනුව මම සේවය කරන දෙවියන් වහන්සේගේ ශක්තියෙන් මම උන්වහන්සේගේ බලයක් දකින ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්න ඕන. මේක තමයි දෙවියන් වහන්සේ ඔබෙනුත් මගනුත් බලාපොරොත්තු වෙන්නේ. මේකට හරියට නිකන් විවෘතාර්ථයක් යන්න බෑ. අපි යන්තර කොහොමද? ජේසුස් වහන්සේගේ ආදරණීය අන්නේ උන්වහන්සේල ආරක්ෂිත වූ අන්න ඒ පැවැත්මේ ඒ ලක්ෂණය අපි කොටස්කාරව ඒ පෞකාරකමට අපි සම්බන්ධ විය යුතුයි. මා ප්‍රියාදර සහෝදර සහෝදරිය යාකෝබ් සමාපatti කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ කියනවා ආබ්‍රාහ්මතුමා මෙන්න මදහත් වෙනවා කාටද චිත්‍රාණි මදහත් වෙන්නේ? කාටද මදහත් වෙන්නේ? සොදොම් ගොමෝරා පුරුෂයන් සමග ස්ත්‍රීන් සමග සමලිංගයේ යෙදෙනවාද? ලංකාවෙත් එහෙමයි, පිටරටත් එහෙමයි නේද? ඊතාලියෙත් එහෙමයි, ඇමරිකාවෙත් එහෙමයි. සමලිංගික දවසකුත් තියෙනවා, ඩේ එකක් තියෙනවා. The Day of Lesbians කියලා. Day of Homo Same Gender. Wonderful celebration.
මම දන්නේ ඔය කී දෙනෙක් ඒ ස්ත්‍රී කියන පුරුෂයෙක් මෙතන ඇසිද මම දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. සොදොම් ගොමෝරාම කාලයක විනාශය දේවතාත්ගේ කෝපය ඇවිල්ලා විශ්සිලා. දැන් රෝම 1:18 කියන්නේ මේක. දෙවියන් වහන්සේ උදහස ස්වර්ගයෙන් ඇවිල්ලා තිබෙනවා. ඒක අද අපි ලංකාවට දන්නේ නැහැ. මේ කොරෝනා හැදෙ තිබෙන එක දන්නේ නැහැ. අද අපි මිනිස්කම නැහැ. මිනිස්කම නැහැ. සතෙක්ටවත් අඩු ගන්න සලකන්න නැති මිනිස්සු ඉන්නේ. සත්තු මරනවා. ඔවුන්ට වහදෙනවා. ඔවුන් වෙඩි තියලා දානවා. ඒ කොයි පොළොව වලින් ගහන මරනවා. මම කියන උන්ට හෙන ගහනවා කියලා. දැන් කියම මාසින් දේශනා කරන්නේ නැහැ. වැහි නැති හෙන උන්ට පහත් යුතුය කියලාම කියනවා දෙවියන් වහන්සේ 16ක් හැටියට. මොකද හේතුව අසාධාරණ අයිත් එක මිනිස්සු ඔටුවම් ගිලින සමාජයකට අපි ඉන්නේ. මధుරෝ බේරනවා. අපි පුංචි දේවල් බේරලා ඒක ලොකුවට පෙන්නනවා. අඬබර ගහනවා. මෙන්න බත්තකට ටිකක් දීලා කෑ ගහනවා. අඩු මල්ලක් දීලා කෑ ගහනවා. හරි. නමුත් වැදගත් වන්නේ ඒක නෙවෙයි. ඔටුව ගේන්නේ නැතුව ඔටුව යුක්තිය නැමැති ඔටුව ධර්මිෂ්ඨකම නැති මහා ඔටුව කරුණාව නැති මහා ඔටුව සාධාරණත්වය නැති මහා ඔටුව ඒක අපි සමාජගත කරන්න අවශ්‍ය අපේ ජීවිතවලින් මා ප්‍රියාදර සහෝදර ඒක අපි සමාජගත කරන්නට අවශ්‍යයි අපේ ජීවිතවලින් මා ප්‍රියාදර සහෝදර සහෝදරියන් මේකයි යථාර්ථය ඒක තේරුම් ගන්න අවශ්‍යයි. එනිසා ආබ්‍රහම් මැදහත්කම් කරනවා. ඇවිල්ලා කියනවා ස්වාමිනී 50ක් ඉන්නවනේ මේ සොදොම් ගොමෝරා වහන්සේ විනාශ කරන්නේ නැද්ද ආබ්‍රහම් කියලා කියනවා. ආයිමත් කියනවා නෑ හොයාගන්න 50. 45 40 30 අන්තිම ආබ්‍රහම් කිය 10ක් ඉන්නවනම් අනේ ලෝඩ් 10ක් ඉන්නවනම් ඔයා මේක විනාශ කරන්නේ නැහැ නේද? නෑ ආබ්‍රහම් නෑ පුතා නෑ කියලා කියනවා. 10ක්වත් හොයාගන්න බැරි වුණා. අනේ මම දන්නේ මේ ලංකාවේ එක කිතුණු එකක් ඉන්නවද කියලා ජේසුස් වහන්සේ ආදරය කරනවා. එකක් ඉන්නවද? මමත් ඇසුත් එකක් ඉන්නවද? මේ ප්‍රශ්නය ඔබෙන් දැන් ජේසුස් ඇඟිල්ල දික් කරන ඔබ වෙත. ඔබ මගේ දරුවෙක්. ඔබේ 50 ගොඩේවත් නැද්ද අලුකා? 10 දින අතර නැද්ද? අර කුෂ්ඨ රෝගියා සෝ වුණා 10 දිනාම එකෙක් විතරයි හිටියේ ජේසුස් ස්තුති කරන්න. අහනවා ජේසුස් ප්‍රශ්නය අනිත් 9 දෙනා සෝර ඔක්කොම හොඳ වුණා නේද? එයි උඹ විතර දෙවියන් වහන්සේට ස්තුති කරන්න හිටියේ. අද අපි එහෙමයි. අද දේවස්ථානේ ඇවිත් මිනිස්සු යන්නේ නැහැ බයි. ඇයි බංකුවල කොරෝනා කියේ කියලා. ඇත්ත? ඉතින් බංකුවල නේ අපි යන්නේ. මිත්‍යාලන් අපි යන්නේ. එහෙම නැත්නම් අපි යන්නේ ඒකේ ඉන්න පූජකයාලාගෙන බදාගෙන ඉන්නද? අපි යන්නේ ජේසුස් ළඟට. ආමේන්. අපි යන්නේ ජේසුස් ළඟට. ජේසුස් අපිත් එක්ක ඉන්නවා නම් ඔය මොන හත් වෙලාවකට අපි දෙන්නේ. එච්චර හත් වෙලාවකින් ඉලව හතක් නේ. ඒසා එහෙම අපි ජේසුස් එක්ක ගමනක් යනවද? නැද්ද? තීරණය ඔබ සපේ. ඔබට ජේසුස් කීටයි. යාගේ